අයබෝන් දුවේ පුතේ. ඔයගොල්ලන් සාදරයෙන් පිළිගන්නවා tuition.lk එකට. අපි 1 සිට 13 ශ්‍රේණිය දක්වා සියලුම ශ්‍රේණි වලට ඉගෙනීම් කටයුතු සිදු කරනවා. අද මම කතා කරන්නේ 12 ශ්‍රේණියේ ඉංජිනේරු තාක්ෂණ වේදය කියන විෂය සම්බන්ධයෙන්. මම ගයාසන් මංජිත්. අපි අද කතා කරන පාඩම තමයි මූලික විදුලි තාක්ෂණ වේදය කියන පාඩම. ඒ කියන්නේ මේ ඉංජිනේරු තාක්ෂණ වේදයේ තියෙන වැදගත් පාඩමක් මේක. මූලික විදුලි තාක්ෂණ වේදය කියලා. අපි දැන් කතා කරමු මේ පාඩම. අපිට මුලින්ම කතා කරමු මේ මූලික විදුලි තාක්ෂණ වේදයේදී අපිට අවශ්‍ය වෙන උපාංග මොනවද කියලා. ඒවා ගත්තොත් එහෙම විදුලි කෝෂ, ස්විච්, ප්‍රතිරෝධක, විදුලි පහන්, ධාරිත්‍රක, ප්‍රේරක කියන මේ ප්‍රධාන අංග ටික තමයි අපිට විශාල වශයෙන් ඕන වෙන්නේ. අපි මේ පාඩමේදී ගොඩාක් කතා කරන්නේ මේ කියන උපාංග ගැන තමයි ප්‍රධාන වශයෙන්. ඊළඟට ගත්තොත් එහෙම ප්‍රතිරෝධක ගැන. ප්‍රතිරෝධක ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි ස්ථිර ප්‍රතිරෝධක සහ විචල්්‍ය ප්‍රතිරෝධක කියන්නේ. ස්ථිර ප්‍රතිරෝධක කියන්නේ ඒක ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ නැහැ. ඒකාකාරීව තියෙන්නේ. නමුත් විචල්්‍ය ප්‍රතිරෝධක අපිට ප්‍රතිරෝධය වෙනස් කරගන්න පුළුවන් අපිට ඕන වෙලාවට. අපි ගත්තොත් එහෙම ස්ථිර ප්‍රතිරෝධක ගැන නිශ්චිත අගයක් සහිත ප්‍රතිරෝධයක් තියෙන ප්‍රතිරෝධවල තමයි අපි ස්ථිර ප්‍රතිරෝධක කියලා හඳුන්වන්නේ. ඒව ගත්තොත් එහෙම ඒවා හදලා තියෙන ද්‍රව්‍ය අණුවේ කොටස් හතරකට වෙන් කරනවා මේ ප්‍රතිරෝධක. අපි ගත්තොත් එහෙම පළවෙනි එක කාබන් පටල ප්‍රතිරෝධක කියලා ගන්නවා. කුඩා ධාරාවන් සඳහා භාවිත වෙන්නේ මේ කාබන් පටල ප්‍රතිරෝධක. ඊළඟට අපි කතා කරනවා ලෝහ ඔක්සයිඩ් පටල සහිත ප්‍රතිරෝධක ගැන. මේවා භාවිත වෙන්නේ කුඩා ධාරාවන් සඳහා. ඊළඟට අපි කතා කරනවා කම්බියතුම් ප්‍රතිරෝධක. මේ කම්බියතුම් ප්‍රතිරෝධක භාවිත වෙන්නේ විශාල ධාරාවන් සඳහා. ඒ වගේම අපි කතා කරනවා විලායක ප්‍රතිරෝධක ගැන. මේ විලායක ප්‍රතිරෝධක කියන්නේ මේ පරිපථයවල ආරක්ෂක සඳහා භාවිත කරන ප්‍රතිරෝධක වර්ගයක්. ඒ කියන්නේ ෆියුසබල් විදිහට පාවිච්චි කරන ප්‍රතිරෝධයක් තමයි මේ විලායක ප්‍රතිරෝධක කියන්නේ. මේ ප්‍රතිරෝධක හතර තමයි මේ ස්ථිර ප්‍රතිරෝධක යටතේ ප්‍රධානව කතා කරන ප්‍රතිරෝධක හතර. ඊළඟට මේ ප්‍රතිරෝධක ගැන කතා කරලා අපිට අවශ්‍ය තමයි මේ ප්‍රතිරෝධක වර්ණකේත ක්‍රමය. අපිට ගණන් හදාදී ගොඩක් වෙලාවට මේක ඕන වෙනවා. ඒ වගේම අනිවාර්යෙන් මේ වර්ණකේත ක්‍රමය ඔයගොල්ලෝ මතක තියාගන්නත් ඕනේ. මොකද විභාග ප්‍රශ්න වලට අනිවාර්යෙන් මේ වර්ණකේත ක්‍රමයෙන් ප්‍රශ්නයක් එනවාමයි. අපි ගත්තොත් එහෙම මේ අපිට ප්‍රතිරෝධකයට අංකයක් තියෙනවා, වර්ණයක් තියෙනවා සහ අපිට ගුණ කළ යුතු අගයක් තියෙනවා. 10 බලයෙන් ගුණ කළ යුතු අගයක් තියෙනවා. අපි ගත්තොත් එහෙම කළු බිඳුව ලෙස දුඹුරු 1, රතු 2, තැඹිලි 3 වගේ මේ වගේ අගයන් පාවිච්චි කරනවා. ඒ වගේ මේවට නිශ්චිත පාඩක් තියෙනවා. අපි මේ ප්‍රතිරෝධකයේදී මේ වර්ණයෙන් තමයි මේ අංකය හඳුනා ගන්න ඕනේ. අපි ඒකින්ද මේ පිළිවෙල පාඩම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මේ ප්‍රතිරෝධකයක් ගත්තට පස්සේ ඒකේ තියෙනවා මෙන්න මේ විදිහට. පටි සාමාන්‍යයෙන් 4ක් එනවා තියෙනවා 5ක් එනවා තියෙනවා. අපි කතා කරමු මේ 4ක් එනවා ගැන. ඒකේදී පළවෙනි අපි කතා කරන්නේ පළවෙනි තීරුවෙන් එන්නේ දශ ස්ථානය. ඒ වගේම දෙවෙනි තීරුවෙන් එනවා එක ස්ථානය. දෙවෙනි තීරුව සහිත පටින්. ඊළඟට තුන්වෙනි තීරුවෙන් එන්නේ ඒක වැඩි වෙන 10 බලය දර්ශකය තමයි තුන්වෙනි තීරුවෙන් එන්නේ සහ හතරවෙනි අවසාන තීරුවෙන් අපි කතා කරනවා සහනගය ගැන. මේ විදිහට තමයි මේ ප්‍රතිරෝධකය අපි වර්ණකයට ක්‍රියාවුන් ලබන්නේ. අපි බලමු ඒ වගේම මේ අපි මේ ප්‍රතිරෝධක වල අගයන් ගණන් කරලා බලමු. දැන් මුලින් තියෙනවා තැඹිලි, රතු සහ දුඹුරු කියන පාට තුනෙන් අපි ගත්තොත් එහෙම දැන් මේක පළවෙනියට තැඹිලි මොන පාටද කියලා බලුවොත් තැඹිලි තියෙන්නේ අංක 3යි. අපි ඒක ලියාගමු. තැඹිලි තියෙන්නේ අංක 3යි. ඒ කියන්නේ දශ ස්ථානය. ඊළඟට තියෙන රතු. රතු මොන පාටද? රතු තියෙන්නේ අංක 2කින්. ඒ කියන්නේ එක ස්ථානය. අපි අංක 2 ලියාගමු. එක ස්ථානය. ඊළඟට අපිට තියෙන පාට තමයි දුඹුරු. අපි දුඹුරු ගත්තොත් එහෙම දුඹුරු තියෙන්නේ අංක 1කින්. ඒ කියන්නේ 10 බලය දර්ශකය. අපි ඒක ලියා ගන්නවා ගුණ කිරීම 10 බලය දර්ශකයේ 1. දැන් අපිට උත්තර එනවා 320යි. ඔව්. මේ විදිහට තමයි අපි ප්‍රතිරෝධය ගණනය කරන්නේ. අපි ඊළඟට ගත්තොත් ඊළඟට තියෙනවා රතු කළු. අපි රතු මොකද්ද ගත්ත පාට? රතු කියන්නේ අංක 2. දෙවෙනියට තියෙන පාට. ඊට පළවෙනියට රතු තියෙනවා දශ ස්ථානයේ රතු. කියන්නේ 2. ඊළඟටත් තියෙනවා අපිට රතු. ඒ කියන්නේ එක ස්ථානයක් 2. ඊළඟට තියෙනවා අපිට කළු. කළු කියන්නේ මොන පාටද? කළු කියන්නේ බිඳුව. අපි ගත්තොත් එහෙම කළු කියන්නේ මේ බිඳුව තියෙන්නේ. ඒ කියන්නේ 10 බිඳුවෙනි බලය. අපි ගත්තොත් 10 බිඳුවෙනි බලය කියන්නේ 1යි. 22කින් වැඩි කරාම 22යි. 22යි වොම් තමයි මේකට උත්තරේ. අපි ඊළඟට ගමු
ඊළඟ උදාහරණය. ඒකෙත් තියෙනවා නිල්. නිල් කියන්නේ ගොඩක් භාවිත නොවන පාටක්. අපි ගත්තොත් එහෙම නිල් තියෙන්නේ 6 වෙනියට. අපි ගමු නිල්. ඒ කියන්නේ පළවෙනි එක 6. ඊළඟට අපි බලනවා ඊළඟ පාට මොකද්ද? කහ. කහ තියෙන්නේ කීයටද? කහ තියෙන්නේ 4 වෙනියට. ඒතර අපි ගන්නවා කහ. 10 බලය තියෙන 4 විදියට. 10 දශ ස්ථානේ. ඊළඟට අපි වැඩි කරනවා. අපි දැන් දශ ස්ථානේ 6 ආවා, එක ස්ථානේ 4 ආවා. ඊළඟ අපිට රතු තියෙන්නේ 10 ගුණාකාරයට. අතට අපි රතු ගත්තම රතු පාටට අපිට එන්නේ 2. 2 තමයි අපිට රතු පාටට එන්නේ. අපි කියන්නේ මේක 10 දෙවෙනි ගුණාකාරයෙන් තමයි වැඩි වෙන්නේ. එතන අපිට උත්තරේ කීයද එන්නේ? 6400යි. ඕ. මේ විදිහට තමයි අපිට උත්තරේ එන්නේ. හරි. ඔයගොල්ලන් මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා කොහොමද මේ ප්‍රතිරෝධක වල ගණනය කරන්නේ? ඔයගොල්ලන්ට මේ මෙන්න මේ chart එක මතක තියාගැනීම අනිවාර්යයි. මොකද මේකෙන් තමයි සියලුම ගණන් හදන්න ඔයගලන්ට ඕනේ වෙන්නේ. ඊළඟට අපි කතා කරමු විචල්්‍ය ප්‍රතිරෝධක ගැන. ප්‍රතිරෝධකයගේ වෙනස් කර හැකි ප්‍රතිරෝධක අපි හඳුන්වනවා විචල්්‍ය ප්‍රතිරෝධක කියලා. එතන අපි විචල්්‍ය ප්‍රතිරෝධක ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි රේඛීය විචල්්‍ය ප්‍රතිරෝධක සහ ලඝු ආකාරයේ විචල්්‍ය ප්‍රතිරෝධක. රේඛීය ආකාරය සහ ලඝු ආකාරය කියලා මේ කොටස් දෙකකට මේක වෙන් කරනවා. ඊළඟට අපි කතා කරන්නේ මේ විදුලි තාක්ෂණයට අපිට අත්‍යවශ්‍ය අංගයක් තමයි මේ විදුලි පහන් කියන්නේ. අපි එදිනදා පාවිච්චි කරනවා. මේ සෑම දෙයක්ම අපි මේ නූතන යුගයේ පාවිච්චි කරන්නේ මේ විදුලි පහන් ගැන අපි කතා කරොත් එහෙම අපිට මුල් කාලේ ආව සූත්‍රිකා පහන කියන එක. සූත්‍රිකා පහනේදී තියෙන ප්‍රධාන අවශ්‍යතාවය තමයි ශක්ති හානිය වැඩි. තාපයේ වශයෙන් ශක්ති විශාල හානිය වෙන මේ ආලෝකය නිපදවද්දී ඒ වගේම ආයු කාලය අඩුයි. ආයු කාලය ඉතා ගොඩක් අඩු වෙනවා මේ ශක්ති හානියත් එක්කම. ඊළඟට අපිට ආව පියරසි බට පහන් කියලා විදුලි පහනක් අපි ෆ්ලෝරසන්ට් ලැම්ප්ස් කියලා හඳුන්වනවා මේක. ඒකෙත් සූත්‍රිකා පහනට වඩා ශක්ති හානිය ටිකක් අඩු වුණාට ආයු කාලය ටිකක් වැඩි සූත්‍රිකා පහනට වඩා. නමුත් ඒ වගේම තමයි ශක්ති හානියත් සාමාන්‍ය අඩුවක් තිබ්බා. ඊළඟට තමයි අපිට මේ හොයාගන්නේ සුසංහිත ප්‍රදීප්ත පහන කියන එක. ඒක CFL බල්බ් කියලා හඳුන්වනවා. මේකෙදි ශක්ති හානිය ඉතාමත් අඩු වුණා. ඒ වගේම ආයු කාලය වැඩි වුණා. ඒ නිසා මේක ගොඩක් ප්‍රචලිත වුණා මේ CFL කියන බල්බ් වර්ගය. ඊට පස්සේ අපිට දැන් නූතනයේදී පාවිච්චි කරනවා මේ LED ආලෝක විමෝචක ඩයෝඩ් භාවිතයෙන් කියලා හඳුන්වන මේ විදුලි පහන. මේකෙදි ශක්ති හානිය ඉතාමත් අඩුයි. ඒ වගේම ආයු කාලය ඉතාමත් වැඩි. ඒ නිසා දැන් නූතන යුගයේදී මේක තමයි පාවිච්චි කරන්නේ. මොකද විදුලිය පරිභෝජනය කරනවත් ගොඩක් වෙලාවට මේකෙන් අඩුයි. ඊළඟට අපි කතා කරමු මේ අපි මේ පාඩමේදී කතා කරන විශේෂ එකක්. ඒක තමයි මේ ධාරිත්‍රක ගැන. අපි මුලින්ම කතා කරමු ධාරිත්‍රකයක් ගැන කුමක්ද කියලා. විභවාන්තරයක් සැපයූ විට ආරෝපණ తాවකාලිකව ගබඩා කරගත හැකි උපාංගයක් තමයි මේ ධාරිත්‍රකයක් කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ දෙකලවරට විභවාන්තරයක් ලබා දුන්නාම ඒ ආරෝපණය తాවකාලිකව ගබඩා කරගන්න එක තමයි මේ ධාරිත්‍රකයේ කාර්යය වෙන්නේ. එතකොට මේ ධාරිත්‍රක ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. තමයි ස්ථිර ධාරිත්‍රක සහ විචල්්‍ය ධාරිත්‍රක කියලා. අර වගේම තමයි ස්ථිර සහ විචල්්‍ය කියලා ධාරිත්‍රක දෙකක් තියෙනවා. ඊට පස්සේ අපිට මේ ධාරිත්‍රක ගැන කතා කරද්දී විශේෂයෙන් කතා කරන්න ඕන මේකත් මාතෘකාවක් තමයි ධාරණාව ගැන. අපි ධාරණාව මෙහෙම හඳුන්වනවා. ධාරිත්‍රකයේ ධාරණාව යනු විභවාන්තරයේ වෝල්ට් එකකින් ඉහළ දැමීමට සඳහා ලබා දිය යුතු ආරෝපණ ප්‍රමාණයයි. අපි මේක මයින්නේ ෆැරඩ් කියන මෙහෙම අපි හඳුන්වනවා ෆැරඩ් කියන එකකින් තමයි මේ ධාරණාවම ඉන්නේ. ඒ වගේම අපි මේ ධාරණාව හඳුන්වනවා ආරෝපණයේ කූලෝම් වලින් මයින්නවා. ඒ වගේම මේ සැපයීම වෝල්ට් වලිනුත් මේ ධාරණාව කූලෝම් වලිනුත් මයින්නවා. මේ ෆැරඩ් වලිනුත් මයින්නවා. අපි දෙතර මේ කතා කරද්දී මේ ධාරණාවක ධාරිත්‍රකයේ ධාරණාව රඳාපවතින සාධක සාමාන්‍යයෙන් තුනක් තියෙනවා. අපි මොනවද කියලා කතා කරමු. තහඩුව අතර පරතරය, තහඩුව ක්‍රියාකාරී වර්ගඵලය සහ මාධ්‍යයේ පාරවේදීතාව කියන කොටස් තුන මත තමයි මේ ධාරිත්‍රකයේ ධාරණාව කියන එක රැඳිලා තියෙන්නේ. අපි ඊළඟ කතා කරමු මේ ධාරිත්‍රක වලත් අපි ගත්තොත් එහෙම වර්ණගත ක්‍රමයක් තියෙනවා මේ ධාරිත්‍ර අගයන් හොයාගන්න. ඒ ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට මේ ප්‍රතිරෝධක වර්ණගත ක්‍රමයේ අපි පාවිච්චි කරන ක්‍රමයටම සමානයි. නමුත් පොඩි වෙනස්කම් කීපයක් තියෙනවා.
ඒකෙදී මේකේ සහනාගයක් තියෙනවා මේ සහ අංක තියෙනවා. මේකෙදිත් අර වගේම තමයි පාට අණුව අපි කියමු ලබන්නේ. දැන් මේක ගත්තොත් එහෙම පරිදි රතු තියෙනවා. රතු කියන්නේ 2. ඒතර කියන 2යි. රතු ගන්න කොළ කියන්නේ 5. ඒතර අපි එක ස්ථානයේ 5 විදිහට ගන්නවා. ඊළඟ ගත්තොත් එහෙම අපිට තියෙනවා නිල්. නිල් කියන්නේ අපි ඒක ගන්නේ 10 බලයේ විදිහට. ඒතකොට 10 6. 10 6 විදිහට ගන්නවා. එතකොට මේක තමයි අපිට ලැබෙන උත්තරය. ඒක අපි හඳුන්වන්නේ පිකෝෆැරඩ් වලින්. 25 වැඩි කිරීම 10 6 වෙනි බලය තමයි මේ අපිට ලැබෙන උත්තරේ. මේකේ ධාරණාව ගත්තොත් එහෙම අපි මේ 10 6 කියන්නේ පිකෝෆැරඩ් විදිහට තමයි අපි මේක තියන්නේ. ඊළඟ අපි මේකේ දාරිත්‍රයක තවත් දෙයක් තමයි දාරිත්‍රකයේදී මේ අගයන් කියවීමේදී ක්‍රම කීපයක් භාවිතා වෙනවා. අපි වර්ණකේත ක්‍රමය වගේම සංඛ්‍යාත්මක ක්‍රමයකුත් භාවිතා වෙනවා. අපිට සංඛ්‍යාත්මක ක්‍රමයේදී මෙන්න මේ විදිහට තමයි හඳුන්වන්නේ. එතකොට අපි මේ කියවගද්දි මේ ධාරණාව කියවගද්දි අපි මේ පළවෙනි අංක දෙක ගන්නවා දස ස්ථානයේ සහ එක ස්ථානයේ විදිහට. ඊළඟට තියෙන අංකය ගන්නවා අපේ 10 බලය විදිහට. ඊළඟට මේ අක්ෂරයෙන් හඳුනන ගොඩක් අය සහනාගය. අපි කේ අකුර ගත්තොත් එimhe කේ අකුරෙන් හඳුන්වන්නේ සහනාගය. එතකොට අපේ මේ දාරිත්‍රකේ ධාරණාව වෙන්නේ 10 වැඩි කිරීම 10 6 වෙනි බලය තමයි මේකේ ධාරණාව වෙන්නේ. අපි මේක ගත්තොත් එහෙම අපිට දස ස්ථානයේ 4 විදිහටත් එක ස්ථානයේ 7 සහ 10 ගුණාකාරය 10 තුන්වෙනි බලය විදිහට ගත්ත හැකියි. සහ මේ J කියන්නේ මේක සහනාගය. මේ විදිහට තමයි මෙන්න මේ සංඛ්‍යාත්මක කේත ක්‍රමයේදී මේක කියවා ගන්න ලබන්නේ. ඊළඟට භාවිත වෙන ක්‍රමයක් තමයි මේ දාරිත්‍ර අකුරු සංඥා කේත ක්‍රමය. කියන්නේ මේ අක්ෂර මගින් මේ දාරිත්‍ර කියවා ගන්නදී පාවිච්චි කරන මේ අකුරු සංඥා කේත ක්‍රමය. ඒකෙදි පූර්ණ සංඛ්‍යාවන අගයෙන් තමයි භාවිතා වෙන්නේ. මේකට කියන්නේ අකුරු සංඥා කේත ක්‍රමය කියලා. ඒතර ඒක ගත්තොත් එහෙම 2 P2 කියලා ගත්තොත් එහෙම ඒකේ අපි හඳුන්වන්නේ 2.2 පිකෝෆැරඩ් කියන එක. ඒ වගේම මේකෙදී පිකෝෆැරඩ් දැන් අපි 4n7 කියලා ගත්තොත් එහෙම මේ n භාවිත වෙන නිසා අපිට ඉක්මනින් තීරණය කරන්න පුළුවන් මේ උත්තරේ එන්නේ 4.7යි නැනෝෆැරඩ් වලින්. ඒ වගේම දැන් මේ 80යි p කියලා ගත්තොත් එහෙම අනිවාර්යෙන් එන්නේ 80යි පිකෝෆැරඩ් කියලා. අන්න ඒ විදිහට අපිට ඉක්මනින් මේක කියව ගන්න පුළුවන් මේ අක්ෂරයත් සමග. අන්න එහෙමයි මේ සංඛ්‍යාත්මක කේත ක්‍රමයේදී අපි මේක පාවිච්චි කරන්නේ. ඊළඟ අපි කතා කරන දෙයක් තමයි මේ ප්‍රේරක කියන්නේ. ප්‍රේරකයක් කියලා මොකද්ද මේ හඳුනාගත්තොත් එහෙම ප්‍රේරකයක් කියන්නේ කම්බි දංගරයක් පහසුවෙන් චුම්බක ශ්‍රාවය ගමන් කළ හැකි යකඩ වාහනය වැනි ද්‍රව්‍යයක් හෝ චුම්බක නොවන හරයක ඔතලා ගත්තාම තමයි මේ ප්‍රේරකයක් කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ මේ එතකොට මේ එතු කම්බිය තුලින් මේ එතු කම්බිය තුලින් ධාරාවක් යවුවට පස්සේ මේක ඇතිවෙන ප්‍රේරණය නිසා තමයි මේ ප්‍රේරකයක් කියන එකක් නිෂ්පාදනය වෙන්නේ. එතන මේ ප්‍රේරකයේදී අපි අර දාරිත්‍රකේ ධාරණාව වගේ ප්‍රේරකයේදී කතා කරනවා ප්‍රේරකතාව කියලා. අපි ඒක මෙහෙම හඳුන්වනවා. ප්‍රේරකයක් කරා ගලා යන ධාරාව තප්පරයක් තුලදී ඇම්පියර් 1කින් වෙනස් වෙන වෝල්ටීයතාව ප්‍රේරණය කියලා හඳුන්වනවා. අපි එතකොට මේ ප්‍රේරකතාව අපි ගණනය කරන්නේ හෙන්රි කියන ඒකකයෙන්. අපි බලමු. ඊළඟ අපි කතා කරන දෙයක් තමයි මේ සරල ධාරා කියන්නේ. සරල ධාරාව කියන්නේ මොකක්ද කියලා අපි ගත්තොත් එහෙම කාලයක් සමග වෙනස් නොවන අනවරත විදුලි ධාරාවක් සරල ධාරාවක් ලෙස හඳුන්වයි. ඒ කියන්නේ අපි මෙහෙම මේකේ graph එක ගත්තොත් එහෙම ධාරාව ගමන් කිරීමේදී මේ කාලයත් සමග වෙනස් වීමක් නැහැ මේක. කාලයත් සමග ඒකාකාරව තමයි ගමන් කරන්නේ. ඒ වගේම විභවාන්තරය ගත්තොත් විභවාන්තරයත් එහෙමයි. කාලය සමග වෙනස් වීමක් නැතුව ගමන් කරන නිසා තමයි මේක සරල ධාරාවක් ලෙස හඳුන්වන්නේ. ඊළඟට අපි කතා කරමු මේකෙදි මේ ඕම් නියමය කියන්නේ මොකක්ද කියලා. අපිට මේ විදුලි තාක්ෂණ පාඩමේදී අවශ්‍ය වෙන නියමය තමයි ඕම් නියමය කියන්නේ. අපි ඒක මෙහෙම හඳුන්වනවා. ප්‍රතිරෝධකයක් උෂ්ණත්වය වෙනස් නොවෙනස්ව පවතින විට සන්නායකයක් තුළ ගමන් කරන ධාරාව යොදන ලද විභවාන්තරයට අනුලෝමව සමානුපාතික වේ.
ඒක තමයි මේ ඕම් නියමයෙන් අපි හඳුන්වන්නේ. මොකද අපි මේ ගණන් හදද්දී මේ ඕම් නියමය අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඊළඟට අපි කතා කරමු මේ පාඩමේ අපි ප්‍රධානම කතා කරන දෙයක් තමයි ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියන්නේ මොකක්ද කියලා. අපි ගත්තොත් එහෙම මේව හඳුන්වන ප්‍රත්‍යාවර්ත ධාරාව කියන එක සන්නායකයක් දෙකලවර යොදුන් ලබන විභවාන්තරයේ ද්‍රවීයතාව කාලය සමග මාරු වෙන මෙවැනි විභවාන්තරයක් ප්‍රත්‍යාවර්ත ධාරාවක් ලෙස හඳුන්වනවා. එහෙනම් අපි ගත්තොත් එහෙම මේ විදිහට මේක විභවාන්තරයත් මේ කාලයත් ගත්තොත් එහෙම අපි මේ ප්‍රත්‍යාවර්ත ධාරාවකදී මේක කාලයත් සමග ඒකාකාරී නොවි හැම විටම වෙනස් වෙනවා. ඒක නිසා තමයි ප්‍රත්‍යාවර්ත ධාරාවක් ලෙස හඳුන්වන්නේ. ප්‍රත්‍යාවර්ත ධාරාව ගත්තොත් මේකේ ආකාර කීපයක් තියෙනවා. අපි මුලින්ම ගන්නකොට සයිනාකාර තියෙනවා. ඒ වගේම තියෙනවා හතරැස් ආකාර. ඒ කියන්නේ මේ විදිහට හතරැස් ආකාරයට ගමන් කරන නිසා මේ හතරැස් ආකාර කියලා තියෙනවා. ආයතන ත්‍රිකෝණාකාර. ඒ කියන්නේ ත්‍රිකෝණ ආකාර හැඩති ඉස ගමන් කරලා ත්‍රිකෝණාකාර විදිහට හඳුන්වනවා. ඒ වගේම කියද්දත් ආකාර. මේ ත්‍රිකෝණාකාරයට සමානවම කියද්දත් ආකාර ලෙස ගමන් කරනවා. ගොඩක් වෙලාවට මේ වගේ ප්‍රශ්න අහන්න පුළුවන් MCQ ප්‍රශ්න පත්‍රයේට. ඒකින්ද මේ වගේ දේවල් මතක තියාගන්න ඕන අනිවාර්යෙන්. ඊළඟට අපි ගත්තොත් එහෙම අපි මේ ප්‍රත්‍යාවර්ත ධාරාවක කතා කරනවා. ප්‍රත්‍යාවර්ත තරංගයක වර්ග මධ්‍යන මූල අගය. ඒ කියන්නේ RMS අගය. root mean square. අපි ඒක මෙහෙම හඳුන්වනවා. ප්‍රතිරෝධකයක් තුලින් ප්‍රත්‍යාවර්ත විදුලි ධාරාවක් ගලා යාමේදී ඒකක කාලයේදී ජනනය වන ශක්ති තාප ප්‍රමාණය එනම් ජව ජනනය වීම සඳහා ප්‍රතිරෝධකය තුලින් ගලා යා යුතු සරල විදුලි ධාරාවේ විශාලත්වය විදුලි ධාරාවේ වර්ග මධ්‍යන මූල අගය ලෙස හඳුන්වනවා. අපි ඒක ගත්තොත් එහෙනම් අපි ඒක මෙහෙම හඳුනනවා VRMS අගය කියලා. ඒක වර්ග මධ්‍යන මූල ධාරාව හඳුනනවා IRMS කියලා. මෙහෙම තමයි මේ දෙක හඳුන්වන්නේ. ඊළඟට අපි කතා කරනවා මේ විදුලිය මැනීමේදී අපිට අවශ්‍ය වෙන මේ විද්‍යුත් මැනුම් උපකරණ. අපි මුලින්ම කතා කරනවා මේ ඇමීටරය ගැන. ඇමීටරය පාවිච්චි කරන්නේ මොකටද කියලා. අපි ඇමීටරය කියන එක හඳුන්වා ගනිමු. කුඩා විදුලි ධාරාවක් මැනීම සඳහා බහුලව භාවිතා වෙන්නේ මේ ඇමීටරය කියන එක. ඇමීටරය එක මේ මැනුම වගේ ලබා ගන්න චුම්බක සලදන් කරගෙන උපකරණයෙන් තමයි මේක කියවා ගැනීමේ ක්‍රියාවලිය සිදු වෙන්නේ. ඇමීටරය අපි මතක ගන්න ඇමීටරයෙන් මොකද ලබන්නේ? ධාරාව. ඇම්පියර්. ඇම්පියර් වලින් හඳුන්වන ධාරාව තමයි මේ ඇමීටරයෙන් මයින් ලබන්නේ. ඊළඟට අපි කතා කරනවා බහුමීටරය ගැන. බහුමීටරය කියන්නේ මොකක්ද කියලා කතා කරොත් එහෙම විදුලි ධාරාව වෝල්ටේජ් සහ ප්‍රතිරෝධය කියන රාශීන් තුනක් මයින්න පුළුවන්. උපකරණය තමයි තනි උපකරණය තමයි මේ බහුමීටරය කියන්නේ මල්ටිමීටර් කියලා අපි හඳුන්වන්නේ. අපි ගත්තොත් දැන් මල්ටිමීටරයේ මෙහෙම වර්ග කීපයක් තියෙනවා බහුමීටරයේ. එතන ප්‍රතිසම කියන්නේ ඇනලොග් මීටරය සහ සංඛ්‍යාංක. එහෙනම් අපිට මේ බහුමීටරය ගත්තා කොටස් දෙකකට ඇනලොග් සහ ඩිජිටල් කියන කොටස් දෙකට. ඒ කියන්නේ ප්‍රතිසම සහ සංඛ්‍යාංක කියන කොටස් දෙකෙන්ම අපිට ගන්න පුළුවන්. මේ ප්‍රතිසම ආය කොටස් දෙකකට බෙදෙන ප්‍රතිසම බහුමීටරය විද්‍යුත් යාන්ත්‍රික සහ ඉලෙක්ට්‍රොනික කියලා කොටස් දෙකකටත් ආය වෙන් කරනවා. මේ තමයි බහුමීටරයේ කොටස් වෙන් කරන ආකාරය. කොටස් ඒ කියන්නේ බහුමීටර වර්ග වෙන් කරන ආකාරය. අපි ඊළඟ කතා කරොත් එහෙම අපිට මේ ප්‍රත්‍යාවර්ත ධාරාව ගැන කතා කරද්දී අවශ්‍ය වෙන දෙයක් තමයි මේ දෝලනේක්ෂය කියන උපකරණය. අපි ඒක මොකක්ද කියලා ගත්තොත් එහෙම ඕනෑම විද්‍යුත් සංඥාවක හැඩය එහි වෝල්ටීයතාවය සහ කාලාවර්තය ගණන හැකි උපකරණය තමයි මේ දෝලනේක්ෂය කියලා අපි හඳුන්වන්නේ. උපකරණයේ වෝල්ටීයතාව කාලාවර්තය මේ දෝලනේක්ෂයේදී අපිට ලැබෙන දත්තාව අපිට පුළුවන් මේ තරංගයක හැඩය බලන්න හැමදේම කරන්න පුළුවන් මේ දෝලනේක්ෂය කියන උපකරණය. ගත්තොත් එහෙනම් දෝලනේක්ෂය මේ මූලික කොටස් කීපයක් තියෙනවා. අපි කතා කරමු මොනවද කියලා. මුලින්ම තියෙනවා මේ දෝලනේක්ෂයේ තිරය. ඒකෙන් තමයි අපි මේකේ රූපරාම බලාගන්නේ.
X channel තියෙනවා Y channel තියෙනවා ඊට තියෙනවා තිරස් පාලකය මේ තරගයේ ආකාරය පාලනය කරගන්න ඒ විභවගේ දර්ශකය විභව පාලකය එෂණි සම්බන්ධ කරන කොටස තියෙනවා ඊළඟට අපිට තියෙනවා මේ කොටස ඒ කියන්නේ මේ ක්‍රමාංකන ස්විචය කාල බෙදුම් ස්විචය මේ වගේ ස්විච් කීපයක්ම තියෙනවා මේ දෝලනයේදී අපිට අවශ්‍ය ආකාරයට අපිට මැනගන්න ඕන එක මෙන්න මේ උපකරණේ සම්බන්ධ කරගත්තට පස්සේ අපිට පුළුවන් මේ ඕන ආකාරයට මේක ක්‍රමාංකණය කරලා අපිට මේ අවශ්‍ය නිවැරදි අගය සහ මේ නිවැරදි තරංගාකාරය බලා ගන්න පුළුවන් මේ දෝලනයක්ෂය පාවිච්චි කරලා. අපි ඊළඟ කතා කරමු මේ දෝලනයක්ෂය මගින් තරංගයක වෝල්ටේජතාව ගණනය කිරීම කියන කොටස. අපි ගත්තොත් එහෙම අපිට මේ ගානේදී විශේෂ සමීකරණයක් දීලා තියෙනවා මේ දෝලනයක්ෂයේ වෝල්ටේජතාව ගණනය කරන්න. ඒක ගත්තොත් එහෙම මේ VPP අගය කියන එක තමයි මේ දෝලනයක්ෂයේ වෝල්ටේජතාව කියලා අපි හඳුන්වන්නේ. ඒකට අපි ගණන් කරනවා මේ සිරස් කොටු ගණන වැඩි කිරීම වෝල්ටේජතාව බෙදුම් සූචියගේ වැඩි කිරීම ඒෂල විශාලත්වය කියන සමීකරණ තමයි අපි මේ පාවිච්චි කරන්නේ මේ අගය හොයාගන්න. අපි ගාන හදලා බලමු කොහොමද මේක එන්නේ කියලා. අපිට අවශ්‍ය වෙන්නේ අපි දැන් ගත්තොත් VPP අගය ගන්න සමානයි මුලින්ම අපිට ඕන වෙනවා හිරස් කොටු ගණන. අපි මේ රූපය ආශ්‍රිතයෙන් අපි මේ ගාන හැදුවොත් එහෙම අපි දැන් ගන්න ඕනේ මේක සිරස් කොටු ගණන ගන්න මේ මැදේ ඉඳලා නෙමෙයි. අපි මේ සම්පූර්ණ සිරස් කොටු ගණන තමයි මේ තරංගාකාරයේ සිරස් කොටු ගණන තමයි උසේ කොටු ගණන තමයි මේ අපි මේ ගන්න. එතකොට අපි ගත්තොත් එහෙම මේකෙදි 1 2 3 4 5 6ක් තියෙනවා. සිරස් කොටු ගණන අපි ගන්නේ 6ක් විදිහට. ඊළඟට අපි ගන්නවා වෝල්ටේජතාව බෙදුම් සූචිය අගය. අපි දෝලනයක්ෂයේදී යොදන වෝල්ටේජතාව බෙදුම් සූචිය අගය තමයි මේකෙදි ගන්නෙ. අපි ඒක ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට මේ බෙදුම් සූචිය අගය එන්නේ 0.1 කියන අගයට තමයි යොදන්නේ. ඒක අපි ගාන දෙන්න එක අනුව වෙනස් වෙනවා. අපි දැන් මේකෙදි ගමු 0.1 කියලා මේ වෝල්ටේජතාව බෙදුම් සූචිය අගය. ඊළඟ අපි බලනවා ඒෂණයේ විශාලත්වය. ඒකෙදිත් අපි මේ දෝලනයක්ෂය යොදනාගේ සාමාන්‍යයෙන් එකක් කියලා තමයි ගන්න මේ ඒෂණයේ විශාලත්වය. ඒ ගාන අනුව වෙනස් වෙන පුළුවන් ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ එක කියන අගය තමයි. ඒකින්ද අපි එක කියලා ගමු මේක. ඊට අපි අවසාන උත්තරේ එනවා 0.6යි වෝල්ට් කියලා මේ වෝල්ටේජතාවේ මේ දෝලනයක්ෂය. මෙහෙම තමයි ඒක අසුළු කරගන්නේ. මේ රූපය ආශ්‍රිතයෙන් ගත්තොත් ගොඩක් වෙලාවට රූප ආශ්‍රිතයෙන් තමයි මේ දෝලනයක්ෂය හොයන්න අපිට දෙන්නේ. අපි ඊළඟට බලමු දෝලනයක්ෂයෙන් තරංගයක සංඛ්‍යාතය ගණනය කිරීම. ඒ කියන්නේ මේ x අක්ෂයේ වාහිතයෙන් කරන සංඛ්‍යාතය ගණනය කරනවා. අපි එතන මේකෙදි ගන්නේ තිරේ පෙනෙන තරංගයේ තිරස් කොටු ගණන. අපි වෝල්ටේජතාවය ගත්ත සිරස් කොටු ගණන. මේක කියන්නේ තිරස් කොටු ගණන සහ කාල බෙදුම් සූචිය අගය. අපි දැන් මේකෙදි ගාන හදලා බලමු. අපිට ඕනේ මේ දෝලන කාලාවර්තය t. අපි t කියලා හඳුන්වන දෝලන කාලාවර්තය. එක් චක්‍රයක් සඳහා තිරස් කොටු ගණන. අපි කලින් රූපයෙන්ම ගත්තොත් එහෙම තිරස් කොටු ගණන එක් චක්‍රයක් සඳහා. ඒ කියන්නේ මේ චක්‍රය ගත කරන සඳහා තිරස් කොටු ගණන අපි ගත්තොත් මේ 1 2 3 4 5 6 7 8යි. මේ සම්පූර්ණ චක්‍රයක් ඉවර වෙන්න කොටු කීයක් ගියද කියලා බලන්න. ඒතර කොටු 8ක් ගිහින් තියෙනවා. අපි ඒක ගමු 8යි කියලා. ඊළඟට වෙන කාල බෙදුම් සූචිය අගය. අපි මේ දෝලනයක්ෂය යොදන කාල බෙදුම් සූචිය අගය තමයි අපි මේකෙදි අහන්නේ අපෙන්. ඒක ගොඩක් වෙලාවට ගානෙත් දීලා තියෙනවා. දැන් අපි මේකෙදි ගමු කාල බෙදුම් සූචිය අගය 2 මිලි තප්පර කියලා. අපි ගමු 2 මිලි තප්පර කියලා. ඊට උත්තරේ එනවා අපි සරල විදිහට අතත් එහෙම 16යි මිලි තප්පර කියලා. මෙන්න මේ දේ තමයි එන්නේ 16 කියලා තමයි උත්තරේ එන්නේ අපිට. ඊළඟට අපි කතා කරමු මේ තව උපකරණයක් තමයි සංඥා ජනකය කියලා කියන්නේ. විදුලි සංඥා ලබා ගැනීමට දාගන්න උපකරණය මේ සංඥා ජනක කියලා හඳුන්වනවා. ඔයගොල්ලෝ මේ ගොඩක් අය දැකලා ඇති මේ උපකරණය. ඒකෙදිත් අපිට මේ වගේ කොටස් කිහිපයක් තියෙනවා. මේ සංඥා ගුණකයක් තියෙනවා. තරංගාකාරයේ තේරීමක් තියෙනවා. විස්තර සැකසුමක්, පරාස තේරීමක්, ප්‍රතිදාන සංඥාව ලබා ගන්න එක සහ සංඛ්‍යාත සැකසුම කියන කොටස් තමයි මේ සංඥා ජනකයේ පාවිච්චි වෙන්නේ.
ඊළඟට අපි කතා කරමු මේ ප්‍රතිරෝධක ප්‍රේරක ධාරිත්‍රක පරිවර්තවල ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගැලීම ගැන අපි කතා කරමු. මේක තමයි මේ පාඩමේ කතා කරන ප්‍රධානම දේ. මොකද මේ ගණන් ඔක්කොම එන්නේ මෙන්න මේ කොටස් වලින් තමයි. අපි අද ඒකේ බලමු ප්‍රධානම දේවල් මොනවද කියලා. අපි මුලින්ම ගත්තොත් එහෙනම් අපි කතා කරමු ප්‍රතිරෝධකයක් තුලින් ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගැලීම. අපි ගත්තොත් එහෙම ඒකේදී අපිට මෙන්න මේ වගේ තියෙනවා. අපි ගත්තොත් මෙහෙම අපි ප්‍රතිරෝධකෙ මෙහෙම ඇඳ ගන්නවා. ඒ වගේම ප්‍රත්‍යාවර්ත ධාරාව මේ විදිහට. ඒත් අපිට මේකේදී කතා කරන ප්‍රධාන දේවල් ටික තමයි අපි මේ සැපයුම් ධාරාව VS කියලා හඳුන්වනවා. VS කියලා හඳුන්වන්නේ මොකද්ද? සැපයුම් ධාරාව. ඊළඟට අපි සැපයුම් ධාරාවේ සංඛ්‍යාතය F විදිහට හඳුන්වනවා. සිම්පල් F විදිහට මේ සැපයුම් ධාරා සංකේතය හඳුන්වනවා. සංඛ්‍යාතය. ඊළඟට මේ සැපයුම් ධාරාව අපි හඳුන්වනවා IS කියලා. IS කියලා හඳුන්වන්නේ මොකද්ද? සැපයුම් ධාරාව. ඊළඟට අපි මේ ප්‍රතිරෝධය හඳුන්වනවා R කියන අකුරෙන්. ඒ වගේම ප්‍රතිරෝධයක දෙපස විභවාන්තරය හඳුන්වනවා VR කියලා. කියන්නේ මේක දෙපස විභවාන්තරය හඳුන්වනවා VR කියලා. මේ විදිහට තමයි ප්‍රතිරෝධකයේ ප්‍රත්‍යාවර්ත ධාරාව සැපයුවාම අපි ගණන් හතරදී පාවිච්චි කරන මේ සංඛ්‍යාත තමයි මෙන්න මේ විදිහට අපි හඳුන්වාගත්තේ. ඊළඟට අපි කතා කරමු ප්‍රේරකයක් තුලින් ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගැලීම. අපි කතා කරමු ප්‍රේරකයක් කියන්නේ අර සන්නායකය උතලා විදුලි ආරාබා දෙන තියෙන චුම්බක ශ්‍රාවයක් ඇති කරන උපකරණයක්. අපි ඒකද මෙහෙම ගත්තොත් එහෙම ප්‍රේරකය ඇඳගමු. මෙන්න මේ විදිහට. ඊළඟට අපේ ප්‍රත්‍යාවර්ත ධාරාව මේ විදිහට ඇඳගමු. මේකෙදිත් අර වගේමයි මේ සැපයුම් ධාරාව VS කියලා හඳුන්වනවා. ඒ වගේම සැපයුම් සංඛ්‍යාතය F කියලා හඳුන්වනවා. සිම්පල් F විදිහටත්. ඊළඟ අපි මේ ප්‍රේරකයේ හඳුන්වනවා ප්‍රේරකතාවයේ L විදිහට. ප්‍රේරකතාවය හඳුන්වන්නේ L කියලා. ඔය ප්‍රේරක දෙපස වෝල්ටීයතාව විභවාන්තරය හඳුන්වනවා අපි VL කියලා. මේකෙන් සැපයුම් ධාරාව IS විදිහටම හඳුන්වන්නේ. ප්‍රේරක ප්‍රතිබාධනය හඳුන්වනවා XL කියලා. ප්‍රේරක ප්‍රතිබාධනය අපි හඳුන්වනවා XL කියලා. අපි මේ ටික තමයි මේ ගණන් හදි මතක තියාගන්න ඕනේ. අපි දැන් කතා කරමු මේ ප්‍රේරක ප්‍රතිබාධනය ගැන. අපි ගත්තොත් එහෙම ප්‍රේරකයක් තුලින් ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගලා යාමේදී ප්‍රේරකය මගින් ධාරාවට ඇති කරන බාධා තමයි ප්‍රේරක ප්‍රතිබාධනය කියලා කියන්නේ. ඒකද අපි ගණන් හදද්දී භාවිතා කරන සමීකරණය තමයි මෙන්න මේ සමීකරණය. ඒක තමයි XL සමානයි 2πfl කියන සමීකරණය තමයි අපි භාවිතා කරන්නේ. මේකද XL කියන්නේ ප්‍රේරක ප්‍රතිබාධනය, F කියන්නේ මේ සංඛ්‍යාත සැපයුම් වෝල්ටේජ් සංඛ්‍යාතය, ඒ වගේම L නේ හඳුන්වනවා ප්‍රේරකතාව කියන එක අපි හඳුන්වනවා. අපි ගත්තොත් එහෙම අපි ඊළඟට මේකේ උදාහරණ ගානක් හදලා බලමු මේ කොහොමද වෙන්නේ කියලා. ප්‍රේරකතාව 70යි මිලි හෙන්රි ප්‍රේරකයකට 230යි වෝල්ට් 50යි හර්ට්ස් සැපයුමක් ලබා දුන්නේ නම් ප්‍රේරක ප්‍රතිබාධනය හොයන්න. ඒතකොට ප්‍රේරක ප්‍රතිබාධනයේදී අපි වලදී දාන සමීකරණය XL සමානයි 2πfl තමයි අපි දාන සමීකරණය. අපි ගත්තොත් එහෙම ඒ කියන්නේ අපි දෙක ගන්නවා. අපි 5 කියන එක යොදා ගමු 22න් 4 විදියට. අපිට ඒක ලේසි ගාන හදන්න. ඒ වගේම අපි මේ සංඛ්‍යාතය කීයද ගත්තේ 50යි. විතර 50 යොදා ගන්නවා. ඒ වගේම අපි මේකේ ප්‍රේරකතාවය අපිට කිව්ද මිලි හෙන්රි 70යි. අපි ගන්නවා 70යි. මිලි කියන්නේ 10 × 3 බලය. මෙන්න මෙහෙම තමයි අපි ඒක හදාගන්නේ. එමේ සුළු කරගමු. කරගන්න 10යි. දැන් ගත්තොත් එහෙම 40 තර වැඩි කිරීම 5 වැඩි කිරීම 10 ඍණ එක විදිහට අපි සුළු කරගත්තොත් එහෙම
220 වැඩි කිරීම 10 ඍණ 1 කියලා එනවා. එතන අපි ඒක කපාගත්තොත් එහෙම 22යි කියලා එනවා උත්තරේ අපිට 22යි හෙන්රි කියලා අපිට උත්තරේ එනවා. අපි ගත්තොත් එහෙම 22යි කියලා අපිට මේ ප්‍රේරක ප්‍රතිපාදනය එන්නේ. අපි ඊළඟට කතා කරමු දාරිත්‍රක ඇතුලින් ප්‍රත්‍යයාර්ථ ධාරාවක් ගැලීම. මේක කතා කරද්දී අපි ප්‍රේරක ප්‍රතිපාදනය හොයලා ගාණක් හැදුවා මම තේරෙන්නේ නැති කියලා. ඊළඟට කතා කරමු දාරිත්‍රක ඇතුලින් ප්‍රත්‍යයාර්ථ ධාරාවක් ගැලීම කියන එක. ඒ ගත්තොත් එහෙනම් අපි අඳගමු දාරිත්‍රකයක් තියෙනවා. සැපේ මූලිකතාවක් තියෙනවා. මේකත් අර වගේමයි VS සංඛ්‍යාතය F simple F. ඒ වගේම මේකෙදි අපි හඳුන්වනවා ධාරණාව C විදිහට. ඒ වගේම මේක දාරිත්‍රක ප්‍රතිපාදනය හඳුන්වනවා XC කියලා. ඊළඟට මේක සැපෙම ධාරණාව IS. ඒ වගේම මේකේ විභවාන්තරය VC කියලා හඳුන්වනවා. අපි ගාණක් හදලා බලමු මේ කොහොමද අපිට එන්නේ කියලා. අපි මේකෙදි ප්‍රේරක ප්‍රතිපාදනය හොයන්න මෙන්න මේ සමීකරණය පාවිච්චි කරනවා. අපි කතා කරමු ප්‍රේරක ප්‍රතිපාදනය කියන්නේ මොකක්ද කියලා. දාරිත්‍රකයක් තුළින් ධාරාවක් ගලා යාමේදී දාරිත්‍රකය මගින් නැති කරන බාධාව තමයි මේ දාරිත්‍රක ප්‍රතිපාදනය කියලා අපි හඳුන්වන්නේ. අපි ඒකෙදි පාවිච්චි කරන සමීකරණය තමයි මේ XC සමානයි 1/25FC කියන සමීකරණය තමයි පාවිච්චි වෙන්නේ. මේකෙදි XC කියන්නේ දාරිත්‍රක ප්‍රතිපාදනය, F කියන්නේ සංඛ්‍යාත සහ C කියන්නේ ධාරණාව. මේක තමයි පාවිච්චි කරන සමීකරණය වෙන්නේ. අපි එකෙන් ගාණක් හදලා බලමු මේක කොහොමද සුළු වෙන්නේ කියලා. අපි ගාණ තමයි 200i මයික්‍රෝෆැරඩ් දාරිත්‍රකයක 200i වෝල්ට් 700i හර්ට්ස් ප්‍රත්‍යයාර්ථ සැපීමක් ලබා දුන්නට දාරිත්‍රක ප්‍රතිපාදනය සොයන්න කියලා. මොකක්ද අපි මේ දාන සමීකරණය? XC සමානයි 1/25FC. අපිට දැන් ලබා දීලා තියෙන මොනවද? අපිට C ධාරණාව දන්නවා අපි 200i මයික්‍රෝෆැරඩ් කියලා. ඒ වගේම අපි සැපීම වෝල්ටේජතාව දන්නවා. අපිට සංඛ්‍යාත F ඕනේ. F දන්නවා 700යි. අපි දැන් ගාන සුළු කරලා බලමු කොහොමද මේක එන්නේ කියලා. මුලින්ම අතට 1යට අපි 2 වැඩි කරනවා. අපි මේක ගන්නවා 7න් 22 විදියට, 22න් 7 විදියට. ඒ වගේම මේකේ අපිට සංඛ්‍යාත එනවා 700ක් විදියට. 1 වැඩි කරනවා අපිට ධාරණාව ලබා දීලා තියෙනවා 200ක් විදියට. අපි ගන්නවා 200යි මයික්‍රෝෆැරඩ් එක ගන්නවා 10 ඍණ 6 විදියට. මම හිතුවා තේරෙන්නේ නැති කියලා. ඊළඟට අපි ගත්තොත් එහෙම අපි මේක සුළු කරගමු CI මේක ගත්තොත් අපි 10 ඍණ 6 උඩට ගන්නවා 10 ධන 6 වෙනවා. ධන 6 වෙනි බලය වෙනවා. අපි යටි ගත්තොත් එහෙම එතන එනවා 22 වැඩි කිරීම 2 වැඩි කිරීම 22 වැඩි කිරීම 100 වැඩි කිරීම 200. හරිද? අපි ගත්තොත් එහෙම ඊළඟට අපි සුළු කරගමු ඉක්මනට මේක. අපි 10 ට 9ට මේ 4යි. එතකොට 10 2යි. අපි එනවා මෙතන යට 44ක් එනවා. අපි ගත්තොත් එහෙම මේක එනවා 40 උඩ එනවා 10 2 100යි. අපි අලුත් පිටුවකින් මේ ගාන හදමු. අපිට ආවේ කොහමද 10 2 යට 44 වැඩි කිරීම නෑ 2 වැඩි කිරීම 22 වැඩි කිරීම කියලා තමයි අපිට ආවේ උත්තරේ. ඊට අපි ගත්තොත් එහෙනම් අපිට එනවා මේ 10 2 කියන්නේ 100 විදිහටත් 2 වැඩි කිරීම යට එනවා 2 වැඩි කිරීම 22 විදිහට. අපි ගත්තොත් 50යි 50 බෙදීම 22 විදිහට තමයි අපිට එන්නේ උත්තරේ 22. මගේ අරුණ ගණනක් මෙතන 200න් 2 ඉතුරු වෙනවා. ඉතින් 2 එනවා
එතන මේක 22 නෙමෙයි මේක 44. එතන වැරදුනා. එතකොට අපිට එනවා 50ට 44 කියලා තමයි අපිට එන්නේ උත්තරේ. අපි මේ සුළු කරොත් අපි ආසන්න වශයෙන් සුළු කරමු 44ට 1යි. අපි ආසන්න වශයෙන් ගමු එකක් විදිහට. එතකොට අපිට එනවා දාරිද්ර්ය ප්‍රතිපාදනය xc එනවා 1.1 ඕම් කියලා. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා ඒක. අපි ඊළඟට තව බලමු සමීකරණයක්. ගැටලුවාකාරවලදී පාවිච්චි කරන සමීකරණ. අපි මේ ප්‍රතිරෝධකයක් සහ ප්‍රේරකයක් ශ්‍රේණිගත යොදන විට පාවිච්චි කරන සමීකරණයක් තමයි මේ vs වර්ග සමානයි vl වර්ග ධන vr වර්ග කියන සමීකරණය තමයි පාවිච්චි වෙන්නේ මේ සමීකරණ වලට ගැටලුවාකාරවලදී. ඒ වගේම පාවිච්චි කරන දෙයක් තමයි අපිට ප්‍රතිරෝධකයක් සහ ප්‍රේරකයක් යොදද්දී අපි මේ සම්බාධනය හොයද්දී පාවිච්චි කරන මේ සම්බාධන Z එක හොයද්දී සම්බාධනයේ වර්ග සමානයි xl වර්ග ධන r වර්ග කියන සමීකරණයත් පාවිච්චි කරනවා. ඒ වගේම මේ v සමානයි ir කියන සමීකරණය යෙදුවට පස්සේ අපි මේ සම්බාධනය ගන්නවා සම්බාධනය සමානයි vs බෙදීම සැපයුම් වෝල්ටේජතාව බෙදීම සැපයුම් ධාරාව අපි ගන්නවා මේ z කියන අගයෙන්. අපි මේකේ ගැටලුවාකාරයක් බලමු. අපි මෙන්න මේ ගාන හදලා බලමු. 50 ඕම් ප්‍රතිරෝධකයක් හා 70 මිලි හෙන්රි ප්‍රේරකයකට 230 වෝල්ට් 50 හර්ට්ස් ප්‍රත්‍යවර්ත ධාරාවක් යොදා ඇත. පරිපථයේ ගලන ධාරාව සොයන්න. අපි මේ ගාන සුළු කරලා බලමු. අපි දැන් මේකට යොදන සමීකරණය මුලින්ම ගත්තොත් එහෙම අපි කතා කරලා සමීකරණ කීපයක්ම අපි මුලින්ම හොයන්න ඕනේ මොකද්ද අපිට දීලා තියෙනවා ප්‍රේරකතාව. අපි මුලින් ප්‍රේරකතාව හොයාගෙන මේ ගාන හදන්න. එතකොට අපි ගත්තොත් එහෙම අපි මුලින්ම හොයමු ප්‍රේරකතාව XL විදියට. XL සමානයි සමීකරණ වල 25FL. මේ දෙලින් දත්ත මොනවද? අපි මේක ගන්නවා අතෙන් 22 විදියට. මේකේ සංඛ්‍යාතය 50 හර්ට්ස් කියලා දීලා තියෙනවා 50යි. ඒ වගේම ප්‍රේරකතාව 70යි මිලි හෙන්රි කියලා දීලා තියෙනවා. අපි ගත්තොත් එහෙම 70 මිලි හෙන්රි කියන්නේ 10^3යි. අපි ගත්තොත් එහෙම 70යි 10යි. අපිට පුළුවන් සුළු කරගන්න 10^1ක් විදිහට මේක ගත්ත හැකි. එතකොට අපිට එනවා 22 වැඩි කිරීම 2 වැඩි කිරීම 5 වැඩි කිරීම 10^1යි. එතකොට අපිට මේක මෙහෙම සුළු කරන්න පුළුවන් මේ 10ට 10^1 අයින් කරන්න පුළුවන්. අපිට එනවා එතකොට 22යි ඕම් කියලා මේකේ ප්‍රේරක ප්‍රතිපාදනය. ඊළඟට අපිට මේකට ඕන වෙනවා අපි දැන් මේ ප්‍රේරක ප්‍රතිපාදනය පාවිච්චි කරලා අපි මේකේ ධාරාව හොයාගමු. අපි මේ දෙන සමීකරණය තමයි අපි කලින් කතා කරා z වර්ග සමානයි xl වර්ග ධන r වර්ග. අපි දැන් හොයාගත්තේ මොකද්ද? ප්‍රේරක ප්‍රතිපාදනය හොයාගත්තා 22යි වර්ග. අපි r වර්ග ගමු. මොකද 50යි. ඒ කියන්නේ 50 වර්ග. අපිට මේ z එක හොයාගන්න. ඒක 22 වර්ග කියලා ගත්ත හැකි කීයද? 484යි. 22 වර්ග ගන්නේ 484යි. 50 වර්ග ගත්තොත් එහෙම කීයද? 2500යි. අපි මේ දෙක එකතු කරගත්තොත් එහෙම වෙනවා. අපිට එතන මේ දෙකේම වර්ග එන්නේ එකතු කිරීමක් විදියට 2500යි. අපිට මේක දෙනවා තරයි 9යි 2984ක් විදියට. අපිට මේක දැන් මේක වර්ගමූලය ගන්න මේක වර්ගමූල කරගන්නවා. එතකොට අපිට ආසන්න වශයෙන් ගන්න පුළුවන් 54.6ක් වගේ විදිහට අපි ගමු මේක. අපිට මේකේ සම්පාදනය ගන්නවා 54.6ක් විදිහට. අපිට දැන් ගානේ අහල් තියෙන්නේ මොකද්ද? පරිපථයේ ගලන ධාරාව සොයන්න කියලා. අපි දැන් එතකොට සම්පාදනය හොයාගත්තා. අපිට සම්පාදනය හොයාගත්තාම දැන් පුළුවන් සමීකරණය මොකද්ද? ඔයාලට මතක ඇති. මෙන්න මේ සමීකරණය දැන් පුළුවන් අපිට ධාරාව හොයාගන්න. Z සමානයි සැපයුම් වෝල්ටේජ් බෙදීම සැපයුම් ධාරාව කියන සමීකරණය යොදලා අපිට මේ ගාන සුළු කරගන්න පුළුවන්.
අපි දැන් හොයාගෙන තියෙනවා අපි දන්නවා සැපීම වෝල්ටේජය දන්නවා සම්පාදනය දන්නවා. අපි එතකොට මේක මෙහෙම කරමු. ගත්තොත් එimhe Z සමානයි VS බෙදීම IS. අපි ඒක දන්නේ මොනවද? අපි මේ දන්න 54.6ක් විදිහට සැපීම වෝල්ටේජයගේ 230 වෝල්ට්. අපිට ඕනේ IS. අපි එතන මේක සමීකරණය මෙහෙම කරගමු. අපි IS වලට IS සමානයි 230යි බෙදීම 54.6ක් විදිහට. අපි ඒක ඉස්සරහට ගමු. 230 බෙදීම 54.3 ගත්තොත් එහෙනම් මේක අපි දෙකෙන් මෙහෙම කරලා සුව කර හැකි. තමයි ගත්ත හැකි 5.4 විදිහට. අපිට උත්තරේ ගන්න පුළුවන් මේ විදිහට 53 බෙදීම 5.4 ඇම්පියර් කියලා අපිට උත්තරේ අන්තිමට ගන්න පුළුවන්. ආසන්න වශයෙන් සුළු කරොත් එහෙම 53 බෙදීම 5.4 ඇම්පියර් කියන ධාරාව අපිට ලබා ගන්න උත්තර ඉදිරියට ගන්න පුළුවන් මේකේ ධාරාව හොයද්දී. අපි තව ගාණක් කතා කරමු මේකෙදි ඔයගොල්ලෝ සුළු කිරීම කොහොමද කියලා බලන්න. මේක අපිට දීලා තියෙනවා ප්‍රතිරෝධය දීලා තියෙනවා ඒ වගේම ප්‍රේරකතාව දීලා තියෙනවා. අපි ගාණ හදලා බලමු කොහොමද මේක කියන්නේ. අපි මේ දීලා දාන සමීකරණය මොකද්ද? අපිට දැන් ප්‍රේරකතාව දීලා තියෙනවනේ අපිට ගණන් හදන්න ලේසි. අපි කෙලින් පාවිච්චි කරමු මේ Z වර්ග සමානයි XL වර්ග තන R වර්ග සමීකරණය පාවිච්චි කරමු. අපිට XL දීලා තියෙනවා 300යි. 300 වර්ග ධන ආදින 400යි. 400 වර්ග. 300 වර්ග අපි ගත්තොත් 300 වර්ග වෙන්නේ 9000යි. එතකොට 400 වර්ග වෙන්නේ කීයද? 14000යි. නෑ 16000යි. 400 වර්ග වෙන්නේ 16000යි. අපි මේ දෙක කරොත් වෙනවා 25000ක්. 25000ක් වෙනවා මේකේ එකතුව. අපි දැන් මේ Z වර්ගයේ Z හොයන්න මේක වර්ගමූලය ගන්නවා. හරිම පහසුවෙන් අපිට හොයන්න පුළුවන් 25000 වර්ගමූලය වෙන්නේ 500යි. එතකොට මේකේ සම්පාදනය වෙන්නේ 500යි ඕක. මෙන්න මේ විදිහට තමයි මේක ගාන හදන්නේ. මම හිතනවා ඔයගලන්ට මේ පාඩම තේරෙන්නේ නැති කියලා අපි මේක කතා කරේ මේ විදුලි තාක්ෂණ වේදීදී පාවිච්චි කරන අපිට අවශ්‍ය ගණන් හදන්න ඕන මූලික සමීකරණයි ඒ වගේම මේ පාඩමේ මූලික කරුණු ටිකයි. මම හිතනවා මේ හොඳ තේරෙන්නේ නැති කියලා. එහෙනම් අදට අපේ මේ පාඩම ඉවරයි. අපි ඊළඟ පාඩමෙන් නැවත හමු වෙමු. දිගටම tuition.lk සමග රැඳී සිටින්න. ආයුබෝවන්.